ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අද 2021 පෙබරවාරි 27 සෙනසුරාදා සිරස්තල කොවිඩ් සිරුරු බුහුමදානයේ මාර්ගෝපදේශ කැටුම්පත් කළ බව සෞඛ්‍ය ප්‍රධානීන් කියයි. මාර්ගෝපදේශ ප්‍රමාදය නිසා දැනටමත් ගැටලු රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් මැසිවිලි. පවතින සුසාන භූමි සියල්ලෙන් මේ භූමදාන කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ ස්ථාන හඳුන්වා දෙනවද කියන එක සම්බන්ධවත් අපිට මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබා දී යුතුයි. කොළඹ සහ ගම්පහ අධ්‍යවදානන් පලාපවල වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියලු දෙනාටම කොවිඩ් එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීරණයක්. වී මිලෙහි සහනය ලැබුණාද? ගම සමග පිළිසඳරට එක්වමින් ජනපති ගොවීන්ගෙන් විමසයි. අවන්ති දේවී ළමා නිවාසයේ දැරියන්ගෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. වීපිල ඉහළ යාමේ වාසිය ගොවින්ට ලබා දීම තම අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගම සමග පිළිසඳර වැඩසටහනට අද එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනේ 12 වන දියර අද පැවැත්වුණේ ත්‍රිකුණාමලය කියවලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. ඊට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයා ගම්වාසීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත වුණා. මේව දැන් කන්න තියාගන්න. කන්න තියාගන්නයි විතර වීවලට. වී ගන්න වාද? කොහෙද? ඈ? කීය ගන්නද මන්? අනතුරුව කියවලේකඩ විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා ජනතාව ඇමතුවා. කොවිඩ් වසංගතයේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් අපිට පුළුවන් වුණා දැයින දුරට අනිත් රටවල් සමග සංසන්දනය කරාම හොඳට පාලනය කරගන්නට දැන් අපි එන්නත ලබා දෙමින් තිබෙනවා. අපි ගෙනල්ලා තියෙනවා මිලියනයක් එන්නත්. දැන් මං එන ගමන් ආම්දුරනේ බහැලා මම දැක්කා වී මේ දවස්වල කැපිලා අපි නොමිලේ පොහොර ලබා දුන්නා. ඊට පස්සේ වී වලට රුපියල් 50ක සහතික මිලක් ලබා දුන්නා. ඉස්සෙල්ලා 32යි 38යි. සමහර තැන්වල මම අහගෙන ආවා ඒගොල්ලෝ 52 53ට කිව්වා. හැබැයි හොඳ මිලක්. සමහර පැතිවල රුපියල් 60ටත් වික්කා. ඒක කමක් නැහැ. ඉතින් ගොවියන්ට සල්ලි එන්න ඕන. මේ වගේ දුෂ්කර පළාත් වලට සාමාන්‍යයෙන් ඉන්නේ නැහනේ කවුරුත් නේද? ජනාධිපතිවරු එන්නෙත් නැහැ. ඇමතිවරු එන්නෙත් නැහැලු. ලේකම්වරුන්ට එන්න වෙලාවකුත් නැහැ. ඒකින්ද තමයි මම එන්නේ. මේ ගම සමග පිළිසඳරක් කියන්නේ ගැටලුම විතරක් අහන්න නෙවෙයි. තමුන්නාන්සලා ළඟ තියෙන අදහස්. ඒ අදහස් නොත් අහන්න තමුන්නාන්සලාගෙන්. ඊයේ මම මගේ ගෙදර වත්තේ වවල තිබුණු කහ සහ ඉඟුරු ගැලෙව්වා. හොඳ ප්‍රමාණයක් අපිට ගලවන්න පුළුවන් වුණා. ඒ වගේම මම දන්නවා ඒ ගහ වවන ප්‍රදේශවල සෑහෙන හොඳ අස්වැන්නක් ඇවිල්ලා තියෙනවා. අපි වෙනද පිටරට වලින් මේවට බිලියන ගාණක් වියදම් කරා. ඩොලර් බිලියන ගාණක්. මේවා ගේන්න. ඒවා අපි දැන් අපේ ගොවියට මේ මුදල් ටිකක් ගණන් යයි. ඒකට කමන්නේ ඒවා යන්නේ අපේ ගොවියන්ට. මේ දුප්පත්කම නැති කරන්න. මම වැඩසටහනක් ගෙනාවා. ලක්ෂයකට රැකියා දෙන්නට අපි පළවෙනි 35000 දුන්නා. ඒ අයගේ පුහුණු ඉවරන ගමන්ම තව 35000කට දෙනවා. මම පුළුවන් තරම් මන්ත්‍රීතුමන්ලට නිලධාරීන්ට මං කියලා තියෙන්නේ ඒක සුදුසුම අයට මේ දූෂණ වෙන්න දෙන්න එපා. ඒවා අවශ්‍යම පුද්ගලයන්ට ලබා දෙන්න. ජනතාව සිය ගැටලු ඉදිරිපත් කළේ ඉන් පසුවයි.
අපට රැස්වීම් ශාලා ගොඩනැගිල්ලක් නැහැ. පුස්තකාල ගොඩනැගිල්ලට අවශ්‍ය පොත්පත් නැහැ. අපි පොත් 500ක් දෙන්නම් ඔයාගේ ඉස්කෝලේට. කෝ එන්නේ කවුද එන්නේ? පොත් 500ක් තියෙනවා. පොත් පෙට්ටිය තියෙනවා එක එකතු කරගන්න. හැබැයි කියවන්න ඕන පොත්. හරිද? දැන් මම ඊළඟට බලනවා පොත් කියවනවාද කියලා. හැම ජාතියෙම ඉංග්‍රීසි තියෙනවා, හොඳ සිංහල පොත් තියෙනවා, හැම ජාතියෙම පොත් 500ක් තියෙනවා. අපි තෝරලා ලේකම්තුමාම තේරළුවේ. මම බක්මීගම මැදවච්චය ග්‍රාම සේවා නිලධාරි කොට්ටාස දෙකටම අලි වැටක් ඉල්ලලා අපි මැනුම් කටයුතු කරලා තිබෙනවා. කිලෝමීටර් 20ක වැටක් අපි 2021 වර්ෂයේ සැලසුම් කරලා තියෙනවා. ඒක 2021 වර්ෂයේ කරනවා අපි. ඇත්තටම මේ උපකරණ ටික දෙනවා නම් අපිට මේ වනජීවිකයේ තාක්ෂණ නිලධාරි මහත්තයෙකුත් දෙනවා නම් තාක්ෂණ දැනුමත් එක්ක සිවිල් ආරක්ෂා දෙපාර්තමේන්තුවේ බටු ටික ඉන්නවා අපිට වැඩ කරගන්න පුළුවන්. ඒක තමයි. ඒක ප්‍රාදේශීය ලේකම්තුමන්ලයි ග්‍රාම සේවකයි ගොවි සංවිධානයත් එක්ක එක්කව කළා කතා කරලා ක්‍රියාත්මක කරන්න. හරි. හරි ජාන. අපි අඩම්පෙනේ ගම්මානේ මේ වෙනකොට අපිට පානීය ජලය නැහැ. අපිට මෙතන වැවක් තෝරගෙන තියෙනවා වාරි මාර්ගයෙන් ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. ඒකෙන් ග්‍රාම සේවක වසම් 54ම. ඒ දැනට වතුර තියනවද? වතුර තියෙනවා සර්. ඒක දැන් පටන් ගන්න පුළුවන්ද ටැංකිය බැලලා? ඩිසයින් එක ඉවර කරලා තියෙන්නේ. මේ වෙලාවේ සර්වේ කරගෙන යනවා සර්. මැයි මාසේ ඉඳන් අපි පයිප් ලේයින් පටන් ගන්නවා. අගෝස්තු මාසේ ඉඳන් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක පටන් ගන්නවා සර්. අපිට අවුරුදු 2කින් සම්පූර්ණයෙන් මේ ප්‍රශ්න විසඳලා දෙන්න පුළුවන්. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. කොවිඩ් බලසිරුරු භූමදානය පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම මාර්ගෝපදේශ ප්‍රමාද වීමෙන් මේ වන විටත් ගැටලු රැසක් උද්ගත වෙති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ. මේ අතර කොළඹ සහ ගම්පහ අධි අවදානම් කලාපවල වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියලු දෙනාටද කොවිඩ් එන්නත ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. එමෙන්ම අදත් නව කොවිඩ් ආසාදිතයන් 425 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. කොවිඩ් ආසාදිතව මේ යන අයගේ දේහ ආදාහනයට හෝ බොහොමදානයට ඉඩ සලසමින් රජය ගැසට් නිවේදනය නිකුත් කළේ පසුගිය 25 වනදා රාත්‍රියේයි. ඒ අනුව අනුමත සුසාන භූමියක හෝ ස්ථානයක නිසි බලධරයාගේ අධීක්ෂණය යටතේ කොවිඩ් මෘතදේහයක් බොහොමදානය කිරීමට අවස්ථාව හිමි වනවා. නමුත් දැනට මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ ආදාහනයට අදාළව පමණයි. භූමදානය සඳහා වන මාර්ගෝපදේශ පිළිබඳ සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව අද රැස් වුණා. එහිදී භූමදානය සඳහා වන මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කර අවසන් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. තවදුරටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාර්ගෝපදේශ ලබා දෙන තුරු සහ නිසි බලධරයා විසින් භූමදානය කිරීම සඳහා ස්ථාන අනුමත කරලා නිර්දේශ කරලා ලබා දෙන තුරු මේ කටයුත්ත ක්‍රියාවේ නැංවීමේ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ මෘතදේහ විවෘත කරනවද විවෘත කිරීමට අවසර දෙනවද? ඒ වගේම භූමියේ කෙතරම් යටක මේ මෘතදේහ භූමදානය කළ යුතුද? ඒ වගේම මේ මෘතදේහ දින කොපමණ සංඛ්‍යාවක් කල් තබා ගත හැකිද? වැනි කාරණා සම්බන්ධව විශේෂඥ මාර්ගෝපදේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ලබා දිය යුතු වෙනවා. පවතින සුසාන භූමි සියල්ලෙහිම මේ භූමදාන කටයුතු කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් විශේෂ ස්ථාන හඳුන්වා දෙනවද කියන එක සම්බන්ධවත් අපිට මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබා දිය යුතු වෙනවා. ඒ විද්වත් කමිටුවේ සමාජිකයෝ දෙදෙනෙකුයි මමයි එකතු වෙලා අපි ඒකේ කෙටුම්පත සකස් කරා. මේ භූදානය කරන විදිය භූදානය කරන එකේ ස්ථාන අපි හොයාගන්න වෙනවා. ඒක හොයාගෙන පස්සේ මේක අපි කොවිඩ් වර්ධන බලකායට ඉදිරිපත් කරලා ඒගොල්ලන්ගේ අනුමැතිය අරගෙන තමයි අපිට මේක චක්‍රලේඛනයක් විදියට මේ එලි දක්වන්න පුළුවන්. අපි දැනටත් කැමති අයගේ මුක්ෂයද අපි ඒගොල්ලන් කැමති නම් අපි ආදාහනය කරනවා. එතකොට කැමති නැති කෙනෙක් හිටියොත් අපිට මේ අපේ ක්‍රමවේදය එලි දක්වනකම් අපිට කූල් රූම් එකක තියන්න වෙනවා. ඒක එලි දක්වාට පස්සේ ඒ අනුව භූමදානය කටයුතු කරන්න. භූමදානය කරන්න අවශ්‍ය ස්ථාන ටික හොයා ගැනීම තමයි අපිට මූලිකවම තියෙන්නේ. ඒකට මම හිතන්නේ දින කිහිපයක් ගත වෙයි. ඊට පස්සේ අපිට පුළුවන් වෙයි මේක චක්‍රලේඛනයක් විදියට එළියට ගන්න. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 13164 දෙනෙකුට ඊයේ කොවිෂීල්ඩ් එන්නත ලබා දී තිබෙනවා.
මේ දක්වා ලක්ෂ 4ක්ම වූ පිරිසකට එන්නත ලබා දී තිබුවයි වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහනින් ඊයේ ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද යලි සිය රාජකාරී සඳහා එක්ව තිබෙනවා. ඔවුන් ඊයේ රාජකාරීන් ඉවත්ව තිබුණේ එන්නත් කරන වයස්කාණ්ඩ වරින් වර වෙනස් කිරීම සහ විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන්. ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 225ක පමණ වයස අවුරුදු 60ට වැඩි පිරිස සඳහා එන්නත ලබා දීමට සැලසුම් කර තිබුණත් පසුව වයස අවුරුදු 30ට වැඩි අයටද එන්නත ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. අර්බුදය උද්ගත වී තිබුණේ ඒ සමගයි. අවුරුදු 60ට වැඩි අයවලුන් සඳහා එන්නත් ලබා දීම සඳහා තමයි මධ්‍යස්ථාන සැලසුම් කරේ සහ සියලුම පහසුකම් සහ කාර්ය මණ්ඩල සැලසුම් කරලා තිබුණේ. නමුත් අපිට පේන්න තියෙනවා ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ මැදිහත් වීම මත දේශපාලන තීන්දුවක් අරගෙන එන්නත් ලබා දෙන වයස්කාණ්ඩය වෙනස් කිරීම නිසා ඇතැම් 60ට වැඩි අයවලුන්ටත් එන්නත් ලබා දීමේ හැකියාව නැති වෙලා තියෙනවා. දේශපාලන උපදෙස් මත කටයුතු කරන්න ගිහිල්ලා මුළු රටම අනතුරේ හෙලන්න එපා. එවැනි පසුබිමක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් ව්‍යාප්තියේ අධි අවදානමක් ඇති ග්‍රාම නිලධාරී වසම්බල වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියල්ලන්ට කොවිඩ් එන්නත ලබා දීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ පස්වරුවේ නිවේදනය කළා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 30ට වැඩි 6000කට එන්නත ලබා දීම අද සිදු වුණා. වෙනසක් නැති අපි වැඩි හිටියෝ. ඇවිල්ලා පැය කමාරක් හෙල්ලෙන්න නැහැ පවුලෙන්. පැය 3ක් ඉන්නවා අපි ලයින් එකේ. මෝදර බ්ලූ මැන්ඩල් කොටහේන ලුණු පොකුණ ග්‍රෑන්ඩ් පාස් ජින්තුපිටිය කෙසල් වත්ත යනාදී ග්‍රාම නිලධාරී කොට්ටාශ 19ක් අවුරුදු 30ට ඉහළ සියලු දෙනාටම මෙම එන්නත ලබා දීම සිදු කරනු ලබනවා. විදේශවල සිට පැමිණි 10 දෙනෙකු ඇතුළුව ඊයේ මෙරටින් තහවුරු කරගත් කොවිඩ් ආසාදිතයන් ගණන 497ක්. රෝගීන් 500ක් හොයාගන්නේ අද වෙනකොට පරීක්ෂණ 12000ක් පමණ කරලා. එතකොට මේ පරීක්ෂණ 12000කින් 500ක් හම්බ වෙනවා කියන්නේ රෝගීන් ප්‍රමාණයේ කිසිම අඩුවක් නැහැ. රසායනාගාර සේවාවෙන් රෝගීන් වාර්තා කරන ප්‍රමාණයයි වසංගත රෝගාංශයෙන් වාර්තා කරන ප්‍රමාණයයි 6000ක වගේ වෙනසක් තියෙනවා. ඒතර මේ වෙනස දැන් මාස දෙකක් තිස්සේ එනවා. තාම මේක මේ රෝගීන් 6000ට මොකද උනේ කියලා කියන්න මේ දත්ත සකසන්න බැරි වෙලා තියෙනවා. තවත් පාර්ශවයක් උත්සාහ කරනවා මේ වැක්සින් එක විදගෙන යන නිසා දැන් නිකන් රෝගය පාලනය වෙලා වගේ හම්බ වෙන රෝගීන් ප්‍රමාණය අඩුයි වගේ කතාවක් කියන්නේ. The big story. පාස්ක ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සියලු වාර්තා ඉදිරි පාර්ලිමේන්තු විවාදයට පෙර මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු එම ඉල්ලීම සිදු කර ඇත්තේ කතානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින්. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ පිළිබඳ අද කතානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවට ලබා දී ඇත්තේ කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුම අඩංගු වාර්තාව පමණක් බවයි. කොමිෂන් සභාව විමර්ශනයට සහ පරීක්ෂණයට ලක් කළ සාක්ෂි සහ ලියකියවිලි ඇතුළත් දෙවන වෙළුමේ සිට පස්වෙනි වෙළුම දක්වා වූ වාර්තාවද ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදයට පෙර මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙසයි ලක්ෂ්මන් කිරියල්ල මහතා ඉල්ලා සිටින්නේ. මෙතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. අද වැරදි අර්ථකථනයක් සමාජයට ගිහිලා තියෙනවා මේ පළවෙනි වෙලුම විතරයි දින අනිත් වෙලුම් කෝගලේ අනිත් වෙලුම් වල තියෙන සම්පූර්ණයෙන්ම මේ පළවෙනි වෙලුමට අදාළ සාක්ෂි සහ සංවේදී කරුණු විශේෂයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ගවලදී අවශ්‍ය තොරතුරු තමයි මේ අනිකුත් ලිපිගොනු වල තියෙන. පාස්කු කොමිසම වාර්තාවේ සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ මේ ම්ලේච්ඡ ප්‍රහාරය සැලසුම් කරපු දියත් කරපු අය ගැන හොයන්න නැතුව ප්‍රහාරය වළක්වන්න කටයුතු නොකරපු අය ගැන තමයි හොයලා බලලා තියෙන්නේ. ඒ බොහොම පැහැදිලිවම අපිට ඉදිරියේදී සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් මේවා කවුද කරේ කියන කාරණේ. ඒ නිසා කාදිනල් හිමිය දන්නවා මෙයාලා කරන මේ රංගනය හැමුවේ ඒ ප්‍රධාන චූදිතයන් තමයි හංගන්නේ කියලා. සහරාන්ල හිටියේ රංග මණ්ඩලයෙන් පිටියේ පැත්තේ හිටිය අධ්‍යක්ෂකවරයා කවුද? සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙක් පළවෙනි අවස්ථාවේ මරාගෙන මැරෙන්නේ නැහැ. ඉතින් එතකොට කවුද මේකේ නායකයා කියලා හොයාගැනීමේ අවශ්‍යතාවය ඇතුළු අවශ්‍යතා ගණනාවක්. ඉතින් හරියට දැන් මේ බෝම්බේ ගහලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමායි ගලවඩවත්තේ ඥානසාර හාමුදුරුවෝයි DIGලා පොලිස්පතිලා ආරක්ෂක ලේකම්ලා ගහපු වගේනේ දැන් මේකේ බැලුවම් පේන්නේ. නියම තොරතුරු නැහැ. ඒ නිසා තමයි අපි තීන්දුව කරේ මේක ප්‍රතික්ෂේප කරා. වාර්තාව එළියට ආවට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා අපි මේක ප්‍රතික්ෂේප කරනවා කියලා. කරුණාකරලා ආණ්ඩුවේ ඇතුලේ ඉන්නවා නම් ආණ්ඩුවේ සාමූහික මතයත් එක්ක ඉඳගෙන ඕනෑම කාර්යයකට එළඹෙන්නේ. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳව චෝදනාවක් තියෙනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහත්තයාට. ඒක හරිනේ. අගමැතිත් වළක්වන්න බැරි කෙනෙක් වෙන්න ඕනේ. යා නිදහස් කළා තියෙනවා. මේ වාර්තාවත් අන්තිමට කොහොමද Tamanට ඕන කට්ටිය බේරලා ඕන නැති කට්ටිය හිර වෙන තාවට තමයි කොමිසම දාලා දෙන්නේ. ඒකේ විශේෂයෙන්
විශේෂයෙන්ම සහරාන්ගේ බිරිඳගේ සාක්ෂිය ගැන. ඒ වගේම රවී සෙනවිරත්න හිටපු DIG මහත්මයා පැහැදිලිව කිව්වා මේ කොමිසමේදී සහරාන්ට උඩින් ඉන්න කෙනෙක් ගැන එතුමා කතා කළා. ඒ සහරාන්ට උඩින් ඉන්න කෙනා කවුද කියන එක මේ වාර්තාවේ නැහැ. සාරා ගැන කතා කරන්නෙත් නැහැ. මේ ඉදිරිපත් කළ වාර්තාව අංග සම්පූර්ණ නැහැ. කෙලින්ම ඇගිලි දික් කළ නැහැ. මේ පාසක ප්‍රහාරය කරපු අයට එරෙහිව. මෙතන මුස්ලිම් අන්තවාදී ආගේ හරි වුමනාවට වෙච්ච එකක්. සංගවන්න කිසි දෙයක් නැහැ. මේක සැලසුම් කරේ කවුද කියන කාරණය සම්බන්ධව හරියටම එළියට ඇවිල්ලා නැහැ. ඒ සම්බන්ධව රජයක් හැටියට රාජ්‍යයක් හැටියට අපි ආරක්ෂකයන්ස හැටියට තවදුරටත් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේ පාස්කු ප්‍රහාරය මෙහෙයපු යවුන් කවුද කියලා ඉවරලා හොයන්න කියලා අපි රජයට කියන්න කැමතියි. එතකොට කාගෙත් කිල්ලෝට වල තියෙන කුණු ටික අපට හොයාගන්න පුළුවන්කම ලැබේවි. නිවැරදිකාරයෝ වරදකාරයෝ කරන්නවත් වරදකරුවන් නිවැරදිකරුවන් කරන්නවත් නෙමෙයි ජනතාවගේ මුදල් වලින් මේ වගේ කොමිසම් පවත්වලා තීන්දුව තීරණ දිය යුත්තේ. අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ සිදු වූ තවත් අකටයුතුකම් පිළිබඳව එහි දැරිවියන් අද දිනේදීත් අනාවරණ කළා. උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි. අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ සිදු වූ අකටයුතුකම් පිළිබඳ සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අද අනුරාධපුර දිස්ත්‍රික් අග්‍රාමාත්‍ය සම්බන්ධීකාරකවරයා ඇතුළු නීතිඥයන් පිරිසක් පැමිණියා. එහිදීද අවන්ති දේවියේ දැරියන් තමන්ට මුහුණ දීමට සිදු ගැටලු සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසින්. ඒකනේ මෙයාලා එක්ක අංගිර දෙනවා ඒකදට. විමර්ශකව ඒකනේ ගහම් පාසල වටේ තියෙන තැනක් තමයි සම්බන්ධ තියෙන ගන්න. ඉතින් හරියට ගන්න නැහැ වට දැක්කොත් අඳුරගන්න පුළුවන් නේද? ඒ තැන දැක්කොත් අඳුරගන්න පුළුවන්ද? ඒකන මෙයාට සීනත් විලාද? ඔව් මෙයාට ගියාට පස්සේ يعني ප්‍රභාව එක්කන් ගියාට පස්සේ ඊට පස්සේ මෙයා හිතලා තියෙන මෙයා ඔපරේෂන් එකට අරන් ගිහිල්ලානේ. මෙයා හිතලා තියෙන මිස් මෙයාත් එක්ක ඉන්නවා කියලා. ඒකට මෙයා හිතලා තියෙන මිස් එක්ක නෙවෙයි. මෙයා එළියට එද්දිත් මිස් එක්ක මෙයා ඉන්නවා. ඒකට මෙයා එක්කන් ගිහිල්ලා ගෙදරට එක්කන් ගිහලා අපව ගෙනෙලා බස් වෙලා ටොපික් හන්ද ගිහලා ඔක්කොම වෙනකන් මිස් එළියේ ඉඳලා කියනවා. ඒ කියන්නේ එහෙන් ගියේ චාන්සලා කියනවා. ඔය ඔක්කොම දැක්කනේ උත්සාහ වැඩසටහන. ඒකේ පෙන්නපුව ඇත්තද? අංකලා කොහොමද මේක තුල්ලෙන්නේ? එදා පොත්තු පාඩේ දවසේ කට්ටිය ගෙනෝනේ පරිවාර. ඒක තමයි. මේ දෙපාර්තමේන්තුව නැත්තම් මේ පාලකයන් විරුද්ධව බොරුවට තනු කියන්නේ කියලා කවුරුහරි කිව්වද? එහෙම කියලා. කියලා බලන්න. ඒතකොට අපි දැක්කා ඔය මොන අහලා පෙන්නවා යම් යම් අය කියනවා යම් කරුණු නේද? ඒ නිසා මේම කිව්වා මගේ නේ ඇත්තනේ. ඔය මට දැන් තව වාර්ෂයක් කරුණු දක්වලා තියෙනවා. මේ ඔක්කොම බොරු මේ කඩේ පටලවන්න තමයි මේ ගෑන් ළමයි ඔය දාගෙන කවුරු හරි මේක මේ මෙහෙවනවා කියන්නේ. ඒක එහෙමද නැත්නම් ඇත්තට වෙච්ච දෙයක්. අනික ඇත්තට දුන්නේ. ඒ නිසා අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස් ලැබුණා මේ සම්බන්ධව සොයලා බලලා මේ පරීක්ෂණ හරියාකාරව ක්‍රියාත්මක වෙනවාද ළමයින්ට මේ පරීක්ෂණ සම්බන්ධව යම්කිසි ගැටලුවක් තියෙනවද කියන එක පිළිබඳව සොයා බලන්න. මේ අතර මෙහි සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. ප්‍රධාන ලේකම්වරයා කියන සරල කාරණේ නෙමෙයි මෙතන තියෙන්නේ. සැලසුම් සාගත කුමන්ත්‍රණයක් තියෙනවා. ළමා නිවාසයේ ඉන්න ශිෂ්‍යාවක් තමන්ගේ ප්‍රශ්න සම්බන්ධ කොලයක ලියලා එවනවා. මේ ළමයාගේ අත් අකුරු වලින් එවලා තියෙන්නේ. ලිංගික හිංසනයන්ට ලක් වුණා කියලා. එතන සඳහන් කරලා තියෙනවා ඒ ළමයාව නගරයේ ලැබුම් හලක තියාගෙන හිටියා කියලා. මම ඇත්තටම කනගාටු වෙනවා ප්‍රධාන ලේකම්වරයා මේක සම්බන්ධව කටයුතු කරන සරල ආකාරය සම්බන්ධව. ඇත්තටම උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මේ අවන්ති ළමා නිවාසයේ ඇතුලේ සිද්ධ වෙච්ච මේ අසාධාරණ සිදුවීමට ඒ අහිංසක දරුව වෙනුවෙන් කතා කරනවට වඩා මේ වැරදිකරු මිනිස්සු බේරගන්න බොහෝ පිරිසක් ඒක රාශි වෙලා ඉන්නවා. මේ තිලක් බණ්ඩාර නැමැති කියන මේ පුද්ගලයා මෙයාට මේක යට ගහන්න තියෙන උවමනාව මොකක්ද? ඒ නිසා අහිංසක දරුව වෙනුවෙන් තමයි අපි මේ කතා කරන්නේ ජනාධිපතිතුමනි. බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා ගැන විශේෂ පරීක්ෂණයක් තියන්නට කියලා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුණ ගැහිලා කරුණු ඉදිරිපත් කරා. ඊට පස්සේ එතුමා පොලිසිය භාර ඇමතිවරයා හැටියට කටයුතු කරන සරත් වීරසේකර ඇමතුමාට උපදෙස් දුන්නා මේක විනිවිදභාවයෙන් යුතුව ඉතාම හොඳ පරීක්ෂණයක් කරන්න කියලා. ඒ අනුව දැනට මේ පොලිසිය පරීක්ෂාව කරාන යනවා. ඇත්තටම තොරතුරු දුන්න රියදුරාගේ වැඩනවත්තන එක සුසු නැහැ කියන එක මම ආණ්ඩුකාරතුමාට දැනුවත් කරලා තියෙනවා. එතුමා ඒ පිළිබඳව නැවත පරීක්ෂණයක් කරන්නත් එකඟ වෙලා තියෙනවා.
පළමු ලියාපදිංචියෙන් වසරකට වැඩි රථවාහන මිලදී ගැනීම සඳහා එහි තක්සේරු වටිනාකමින් මෙතෙක් ලබා දුන් 70%ක ලීසින් පහසුකම 80%ක් දක්වා ඉහළ නංවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි මූල්‍ය සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. හුණුපිටි ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහ පෙරහැර ඊ රාත්‍රී වීථි සංචාරය කළා. සදාතක කරුණුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මංගල හස්තිය මත තැන්පත් කරනු අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැතිඇමතිවරු පිරිසක්ද ඊට එක්ව සිටියා. මාදල්වලට මත්ස්‍ය පැටවුන් හසුවීමෙන් දිගුකාලීනව දීවරයන්ගේ අස්පයන්වලට සිදුවන හානිය වැළැක්වීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් අධික්‍රියාත්මක කෙරුණා. භාවිතයෙන් ඉවත් කෙරුණු ලංගම බස් රථ 4ක බඳ මුහුදේ ගිල්වා ඒවා මත්ස්‍ය පැටවුන්ට ආරක්ෂිත ස්ථාන ලෙස නිර්මාණය කිරීමේ මෙම වැඩපිළිවෙල අද ඇරඹුණේ ගාලු දීවරවරායේ සිට නාවික සැතපුම් 4ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී. පොලිස් විශේෂකාරී බලකා ගෝනහෙන කඳුවර නිලධාරීන් ඊයේ පස්වරුවේ රාගම තේවත්ත පාරේ නිවසකින් රුපියල් ලක්ෂ 75කට අධික වටිනාකමකින් යුත් අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 750ක් සොයාගෙන තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 15කට අධික මුදලක්ද සමගින් තලවා කැලේ වෙළෙනසැලකින් දුම්බෙටියක් ණයට ඉල්ලා ඒ නොලැබුණු පුද්ගලයෙකු වෙළෙනසැල් හිමියාට තියුණු ආයුධයකින් පහර දුන් අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පහර දුන් සැකකරුට ඊයේ රාත්‍රියේ වෙනත් පාර්ශවයක් පහර දී ඇති අතර ඔහු මේ වන විට ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. දකුණු කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී ජලබීතිකා වාහක සුනකයෙකුට පොලිස් නිලධාරියෙකු කළ වෙඩිතැබීමකදී එම ස්ථානයේ සිටි 60 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි වැදී තුවාල සිදු වී තිබෙනවා. අභාව ප්‍රාප්ත හිටපු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට සිදු කරනවා. ඔහුගේ දේහය රාජගිරියේ නිවසේ තැන්පත් කර තිබෙනවා. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.